සාදු සාදු සාදු. ප්‍රථමයෙන්ම අපට මේ උතුම් ධර්මය පෙන්වා වදාළ අපගේ ගුරු දේවෝත්තම කල්යාණ මිත්‍ර පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට අප හැම දෙනාගේම নমස්කාරය වේවා. සාදු සාදු සාදු. වැඩ සිටින ගෞරවනීය පින්වත් ස්වාමීන් වහන්සේගෙන් අවසරයි. ශ්‍රද්ධාවන්ත වාසනාවන්ත පින්වතුනි, අදත් වෙනදා වගේම ඔබ සූදානම් වෙන්නේ වේදල්ල සදහම් පිළිසඳර සමග සම්බන්ධ වන්නට. මේ වේදල්ල සදහම් පිළිසඳර තුලින් අපි සාකච්ඡා කරන්නේ, අපි ඉගෙන ගන්නේ ඒ ගෞතම බුදුසසුනේ වැඩ සිටිය උතුම් මහරහතන් වහන්සේලා විසින් පවත්වන්නට යෙදුන උතුම් දහම් සාකච්ඡාවන්හි සඳහන් වෙන දහම් කාරණා පිළිබඳව. ඉතින් පින්වතුනි, රහතන් වහන්සේලාගේ ධර්ම සාකච්ඡා කියන්නේ, රහතුන්ගේ ධර්ම සාකච්ඡා කියලා කියන්නේ හරිම සුන්දර දෙයක්. හරිම සුන්දර සාකච්ඡාවක්. සාමාන්‍ය ලෝකයේ සාකච්ඡාවන් කෙලවර වෙන්නේ මතභේදයකින්, ගැටුමකින්, සිතමනාපයකින්. නමුත් මේ රහතන් වහන්සේලාගේ ධර්ම සාකච්ඡා තුල බොහෝම සුන්දර දහම් කාරණා බෙදා හදා ගන්න ආකාරය, විස්තර කරන ආකාරය අපිට දැක ගන්න, කියවන්න අවස්ථාව උදා වෙනවා. ඒ උන්වහන්සේලාගේ හදවතේ තිබ්බ නිකලෙස් බව නිසාම, ඒ සුන්දර බව නිසාමයි මේ සොඳුරු දහම් සාකච්ඡා මේ බුදු සසුනේ පැවැතුනේ. ඉතින් පින්වතුනි, අපි මේ පියවරින් පියවර මේ මහා වේදල්ල සූත්‍රයට අයත් දහම් කාරණායි මේ දිනවල අපි සාකච්ඡා කරමින් සිටින්නේ. ඉතින් අදත් වෙනදා වගේම අපිට මේ දහම් කාරණා පැහැදිලි කරලා දෙන්න අපේ පින්වත් ස්වාමින් වහන්සේ මේ දිරියට වැඩම කොට වදාලා අපේ පින්වත් ස්වාමින් වහන්සේව මේ වැඩසටහන සඳහා ගෞරවයෙන් යුක්තව নমස්කාර පූර්වකව අපි පිළිගනිමු. අවසරයි ස්වාමීන් වහන්සේ. නමෝ බුද්ධාය. නමෝ බුද්ධාය. පින්වතුනි, අද දවසේදී මේ වේදල්ල සදහම් පිළිසඳර සඳහා විකාශන දායකත්වයේ දරන පින්වතුන් අපි සිහිපත් කරගනිමු. අද දවසේදී වේදල්ල සදහම් පිළිසඳර සඳහා විකාශන දායකත්වයේ දරමින් පින් රැස් කරගන්නේ 303 B කොස්ගහවත්ත පාර අස්ගිරිය ගම්පහ යන ලිපිනේ පදිංචි පින්වත් VM රාමනායක මහත්මිය සහ නම්බර 59 වැෑබඩ පාර මීගමු යන ලිපිනේ පදිංචි ජයන්ත සිරිවර්ධන මහතා විසින්. ඉතින් මේ පින්වතුන්ගේ සදහැබර දායකත්වයෙන් යුතුව තමයි අද දවසේදී මේ වේදල්ල සදහම් පිළිසඳර ඔබ වෙත ගෙනෙන්නේ. අවසරයි ස්වාමීන් වහන්සේ, අපි ගියවර වැඩසටහනේදී ඉගෙන ගත්තා සම්මාදිට්ඨිය ඇති වෙන්න උපකාර වෙන, ප්‍රයෝජනවත් වෙන කාරණා පිළිබඳ. ඒ වගේම අපි ප්‍රඥා විමුක්ති ඵලයත්, චේතෝ විමුක්ති ඵලයත් ගැන ඉගෙන ගත්තා. ඒ වගේම අපි ඉගෙන ගත්තා ඒ ප්‍රඥා විමුක්තියටත් චේතෝ විමුක්තියටත් උපකාර වන ආකාරයට සම්මාදිට්ඨිය දියුණු වන්නේ කෙසේද කියන කාරණය පිළිබඳව. ස්වාමීන් වහන්සේ, මේ වේදල්ල සූත්‍රයට අනුව ඊළඟට අපේ කොට්ටිත මහරහතන් වහන්සේ, සාරිපුත්ත මහරහතන් වහන්සේගෙන් අසා සිටිනවා භවය පිළිබඳ. අතරම උන්වහන්සේ අසා සිටින්නේ ස්වාමීනි භව කීයක් තියෙනවාද කියන කාරණය ගැන. එතකොට කොට්ටිත සාරිපුත්ත මහරහතන් වහන්සේ පිළිතුරු දෙනවා භව 3ක් තියෙනවා. කාම භවය, රූප භවය, අරූප භවය කියන. ස්වාමීනි, අද දවසේදී අපි මේ පිළිබඳව දැනගන්නට කැමැති. ස්වාමීන් වහන්සේ අප කෙරෙහි අනුකම්පාවෙන් මේ භවය පිළිබඳ අද දවසේදී පැහැදිලි කර දෙනසේකවා. අවසරයි ස්වාමීන් වහන්සේ. නමෝ බුද්ධාය. හැම දිනකටම තෙරුවන් සරණයි. වැඩ සිටින අපි පින්වත් ස්වාමීන් වහන්සේගෙන් අවසර. ශ්‍රද්ධාවන්ත පින්වත්නි, භවය කියන වචනය ගැන ගත්තාම දේශනාවට අනුව මූලිකවම භව 3ක් විස්තර වෙනවා. ඒ තමයි අපි ස්වාමීන් වහන්සේත් කිව්වා වගේ සූත්‍රයේ තියෙන විදිහටම කාම භවය, රූප භවය සහ අරූප භවය කියන කරුණු 3. භවය කියන වචනයට සරල අර්ථකථනයක්, සරල පැහැදිලි කිරීමක් දුන්නොත් භවය කියන වචනේ සරල අර්ථය තමයි
උපතක් පිණිස හේතු සකස් වෙනවා කියන එක. ඒක තමයි භවය කියලා කියන්නේ. ඉතින් උපත පිණිස හේතු සකස් වුණාද එයා නැවත ඉපදෙනවා. ඒ උපතක් පිණිස හේතු සකස් වුණා කියන කරුණට තමයි තනි වචනකින් භවය කියලා කියන්නේ. සරල විග්‍රහය. බුද්ධ දේශනාවේ මේ භව තුන ගැන හරි ලස්සනට දේශනා කරනවා. උතුම් දේශනාවක් තියෙනවා අංගුත්තර නිකායේ පළවෙනි පොත් වහන්සේගේ. දැන් මෙතන ගත්තොත් එහෙම කාම සහ රූප සහ අරූප කියලා තුනක් විස්තර වෙනවා. ඒතර භව කියන වචනේ කිව්වේ මොකක්ද? උපතක් පිණිස හේතු සකස් වෙනවා. ඒතකොට කාම භව කියලා කියන්නේ කාම ලෝකයේ උපතක් පිණිස හේතු සකස් වීම. ඒක සරලව ගත්ත හැකි එකට එතකොට කාම භවය කියලා කියනවා කියලා. රූප කිව්වේ රූප ලෝකයේ උපතක් පිණිස කර්ම සකස් වීම අන්න රූප භවය. අරූප කිව්වේ එතකොට අරූප භවය කිව්වේ අරූප ලෝකයේ උපතක් පිණිස හේතු සකස් වුණාද ඒකට තනි වචනයක් කියනවා අන්න අරූප භවය කියලා. සරලව. දැන් මේ කාම කියලා කියන්නේ ඒක ඉස්සෙල්ලා තේරුම් ගන්න ඕනේ. කාමය කියලා කියන්නේ දිව්‍ය ලෝක 6ත් එක්ක එතනින් පල්ලහැට ගත්තාම නිරේ දක්වාම ඒ සියලු ඒවා දිව්‍ය ලෝක ඊට පස්සේ මනුස්ස ලෝකය ඊට පස්සේ ලෝක නෑනේ මනුස්ස ලෝක එකයිනේ තියෙන්නේ. මනුස්ස ලෝකය ඊට පස්සේ මොකද්ද මේ තිරිසන් ලෝකේ ඊට පස්සේ പ്രേත අසුර සතර මේ නිරේ ආදී ඔය ටික ගත්තාම ඕවට කියනවා මේ කාම ලෝක ටික කියලා. එතකොට ඔය කාම ලෝකයන්ගේ විපාක පිණිස කර්ම සකස් වීම තමයි කියන්නේ යන්න කාම භවයක උපතක් පිණිස හේතු සකස් වුණා කියලා. ඒතර ඒ අනුව යා දිව්‍ය ලෝකට හෝ ඒ කර්මයේ ස්වභාවය අනුව ඒ කියන්නේ විපාකයේ ස්වභාවය අනුව අන්‍යයා දිව්‍ය ලෝකට හෝ නිරේට හෝ තිරිසන් ලෝකයට හෝ අසුර ලෝකයට හෝ ප්‍රේතෙක් හෝ මනුස්සයෙක් හෝ සතෙක් හෝ විදිහට යනවා. එතකොට ඔය කොහේ හරි අනේකකට කාම භව කියලා පොදුවේ ගන්න. ඒ කාම භව අන්න එතකොට කීපයක් අර විදිහට තියෙනවා. රූප කියලා කියන්නේ ඒකට අයිති වෙන්නේ ධ්‍යාන හතර තියෙන්නේ. පළවන, දෙවන, තුන්වන, හතරවන ධ්‍යාන. ඔය ධ්‍යාන හතර ඔස්සේ සකස් වෙන විපාක පිණිස කර්මයක්. අන්න එයින් උපතක් ලැබෙන තැන් වලට කියනවා මොනවද? රූප ලෝක කියලා. දැන් රූප ලෝක වලට අයිති වෙන්නේ බ්‍රහ්ම කායික තලයන්. එතකොට බ්‍රහ්ම ලෝක. සමහර බ්‍රහ්ම ලෝක. සියලු බ්‍රහ්ම ලෝක නෙමෙයි සමහර. බ්‍රහ්ම ලෝක කියන්නේ මුල් බ්‍රහ්ම ලෝක කීපය ආදී දේවල් අයිති වෙන්නේ රූප ලෝකයන්ට. ඊළඟට ගත්තාම අරූප. අරූප කියලා කියන්නේ අරූප සමාධි කියලා අපි අහලා තියෙන වචනය. නේව සංඥා, නා සංඥා, ආකින්චඤ්ඤායතන, ආදී දේව විඥානං ඡායතන, ආදී ආකාසානං ඡායතන ඔහොම තියෙන්නේ. ඒකට අන්න ඒ වගේ සමාධි මට්ටම් වලට හිත දියුණු කරගත්තාම ඒයින් රැස් වෙන විපාකයකින් උපතක් වෙනස හේතු සකස් වෙනවා. එතකොට තමයි ඒකට කියන්නේ අන්න ඒකන අරූප ලෝකේ උපතක් වෙනස හේතු සකස් වෙනවා කියලා. ඔය දැන් සරලව කිව්වේ. ඔන්න ඔය ටික. දැන් ඔය සරලව කියපු ඔය ටික ඉස්සෙල්ලා මතක තියාගන්න ඕනේ. දැන් අපි අංගුත්තර නිකායේ දේශනාවේ විග්‍රහ වෙන ආකාරය ඔන්න කතා කරමු. ඊ හරි ලස්සන වචන විග්‍රහයක් බුදුරජාණන්සේ දේශනා කරනවා. පළවෙනි එක මොකද්ද? කාම භවයනේ. ඒ තමයි භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා කාම ධාතුයා වේපක්ඛංච ආනන්ද ආනන්ද ස්වාමීන් තමයි කියන්නේ කාම ධාතුයා වේපක්ඛංච ආනන්ද කම්මන්නා භවිස්ස අපිනකෝ කම්ම භවෝ පඤ්ඤා ඒතාති. එතන මෙතන වචන කීපයක් වුණා කාම ධාතු කියන වචනයක් වුණා කාම භව කියලා එකක් තියෙනවා කර්ම කියලා වචනයක් තියෙනවා වචන කීපයක් කාම ධාතුයා වේපක්ඛංච ආනන්ද කම්මන්නා භවිස්ස කාම ධාතු වේ කාම ධාතුය වේපක්ඛංච ආනන්ද විපාක විඳවීම පිනිස කාම ධාතුව වේපක්ඛංච ආනන්ද කම්මන්නා භවිස්ස කර්මයක් ආවේ නැත්තම් නා භවිස්ස කිව්වේ ඒකයි ආවේ නැත්තම් කම්මන්නා භවිස්ස අපිනුකෝ එහෙමනම් කම්ම භවෝ පඤ්ඤා ඒතාති කාම භවයක් කියලා දෙයක් පැනවිය හැකේද කියලා ඇහුවා.
ඒතකොට ආනන්ද ස්වාමීන් වහන්සේ පිළිතුරුන පණවන්න බෑ. ඇයි ඒ? කාම භවයේ විපාක මිනිස කාම ධාතු විපාක මිනිස කර්මය සකස් වෙලා නැහැ. එතකොට දැන් මෙතන කාම ධාතු කියලා කිව්වා. කාම ධාතුව කියන එකට තමයි ඒ ධාතුව කියන වචනේ තේරුම තමයි ස්වභාවය කියන එක. ඒ කියන්නේ දැන් මේ කාම ධාතුවේ තියෙන විවිධත් දැන් අපි කතා කරන්නේ කාම දැන් නිබ්බේධික සූත්‍රයේ තියෙනවනේ. කාමයන්ගේ විවිධත්වයන් තියෙනවා. කාම ඒ විපාකයන්ගේ විවිධත්වයන්. ඒ විපාකයන්ගේ විවිධත්වයට තමයි ඒ කාම ධාතු විපාක සකස් වෙන්නේ. ඒ කාම ධාතුවක් තමයි නිරය කියලා කියන්නේ. එක්තරා කාම ධාතුවක ස්වභාවයක්. එක්තරා ස්වභාවයක්. එතකොට ඒ ස්වභාවයේ නිරේ නම් වූ ස්වභාවයේ විපාක විඳවන්න කර්මය සකස් වෙලා නැත්තම් ඔන්න දැන් මේ සරල දැන් මේ කීපකේ විස්තරය ගන්න. දැන් අපි කියවනේ කාම ලෝක වලට අයිති වෙන්නේ දිව්‍ය ලෝක සයි සිටම කෙලින්ම අපාය දක්වා කියලා. ඒතර ওই ටිකනේ. එතකොට එහෙනම් නිරේ විපාක විඳින්න කර්මය සකස් වෙලා නැත්තම් එයාට නිරේ උපතක් තියෙයිද? නැහැනේ යන්නේ. ඒකයි මේ ඇහුවේ. ඒතර දැන් අපිට වෙලා තියෙන්නේ ඒකයි. දැන් අපිට මනුස්ස ලෝකයේ ආවේයි අපිට නිරේ උපතක් මිනිස කර්මය සකස් වෙලා තිබුණේ නැහැ. හැබැයි නිරේ උපතක් මිනිස සියලු කර්ම ප්‍රහාණය වෙලා නැහැ තාම. දැන් මේ ඉන්න හැටියට කර කියා ගන්න දේවල් වල හැටියට අද ලෝකයට ඉතින් ඊළඟට කොහොමත් ඇහුවත් නැතත් යන්න තියෙන්නේ ඒකට තමයි. එතකොට ඒ මොකද ඒකේ විපාක මිනිස කර්ම සකස් වෙලානේ තියෙන්නේ. ඒතර ඒකට යන්න වෙන්නේ ගොඩක් අයට අද වර්තමානයේ. එතකොට ඒ හේතුව තමයි ඒ කාම ධාතු ස්වභාවය. ඒ නිරේට තියෙනවා එක්තරා ස්වභාවයක්. නිරේ. ඒ තමයි නිරේ තියෙන ස්වභාවය තමයි දැඩි දුක. ඒක තමයි ඒ ස්වභාවය කිව්වේ ධාතුව කිව්වේ. ඒ නිරේ තියෙන ස්වභාවය. දැඩි දුක්. ඒ කියන්නේ නිරේ ස්වභාවය බුදුරජාණන් දේශනා කරන්නේ කොහොමද? ඇසින් දැක්කොත් දකින්න තියෙන රූපයෙන් එයාට දැකීමෙන් ඇතිවන්නේ දුකක්මයි කියනවා. ඒ නිරේ ස්වභාවයක්. ඒක තමයි නිරේ නම් ඒ කාම ධාතුවේ ස්වභාවය. අහන සද්දෙන් ඇසුවොත් අහන්න තියෙන්නේ දුකක්මයි. සතුටක් මධ්‍යස්ථ කතාවක් නෑ. දැන් අපි අර වේදනාව ගැන කතා කරනකොට කතා කළේ සැප වේදනා, දුක් වේදනා, අදුක්කම සුඛ වේදනා කියලා යනවා කියලා. දේශනාවේ තියෙනවා කියලා නිරේ කතාවේ දුක් වේදනා පැත්ත විතරයි. සැප වේදනා, අදුක්කම සුඛ කතාවක් නෑ. ඒකාන්ත දුකක්. සැප මාත්‍රයක් නෑ. ඒක තමයි නිරේ ස්වභාවය. ඒ ධාතුවේ ස්වභාවය, ඒ ධාතුවේ ලක්ෂණය, එහි හැටි. ඊට පස්සේ බුදුරජාණන් දේශනා කරන පහසක් විඳිනවා නම් ඒ නිරසතාට එහි ස්වභාවය තමයි මේ කායික පහසෙන් සැප මාත්‍රයක් නැහැ. අදුක්කම සුඛයක කතාවකුත් නැහැ. එයාට තියෙන ඒකාන්ත ඒ පහසින් දුකක්මයි. කායට ස්පර්ශ වන හැම දෙයකින්ම එයාට තියෙන දුකක්. ඒක තමයි ඒකේ ස්වභාවය. අන්න ඒ විදිහේ ලක්ෂණයකට අන්න විපාක මිනිස කර්මය සකස් කරගත් අන්න එහි ගියා. එතකොට ඒ උනේ කාම භවයේ එක්තරා ධාතු ස්වභාව කාම ධාතු ස්වභාවයකට අන්න ගියා. ඒ ධාතු ස්වභාවයෙන් යන තැනට කිව්වන්න නම නිරය. අන්න ඒක වෙනස්කම. ඊට පස්සේ ඊට වඩා ටිකක් ඒ දරදඬු භවයෙන් කර්කශ භවයෙන් අඩු තැනක් තියෙනවා. ටිකක් අඩුයි. නැත්තෙම නෑ ටිකක් අඩුයි. සත්තු අතර. එතකොට එහි ස්වභාවයක් තියෙනවා. දැන් ධාතුවේ ස්වභාවයනේ ලක්ෂණයනේ. එහි ස්වභාවය කොහොමද? හැබැයි යම් කිසි පහසවල් ලැබෙනවා. යම් කිසි ශබ්දවල රූපවල පේන අල්ප මාත්‍ර සැපයක් තියෙනවා. බල්ලෙකුට බත් ටිකක් දුන්නාම ඌ සැපසේ බත් ටික කනවා. කූඩුවේ ලස්සනට නාලා කරලා පවුඩර් ටිකක් ගානකට සතා පොඩ්ඩක් ඉන්නවා පිළිවෙලකට. පොඩි සැපයක් තියෙනවා. හැබැයි ගොඩක් නෑ. අල්ප මාත්‍රයි. එතකොට ඒකයි ලෝකයේ ස්වභාවය. ඒක තමයි එහි ලක්ෂණය, එහි ධාතුව, එහි ස්වභාවය. එතකොට ඒ විදිහේ ස්වභාවයක් ඇති කරගන්න කර්මය සකස් කරගත්තද ඒ ලක්ෂණයට අනුව දැන් ඒකනේ දේශනාවේ තියෙන මෙහෙම දැන් සමහර මිනිස්සු ඉන්නවනේ වක්‍ර ගතියෙන් උඩින් අනේ පනේ කියලා ලස්සනට කතා කරනවා. දැන් දේශනාවේ තියෙන බුදුරජාණන් සේම දේශනා. ඒතකොට ඒ වක්‍රය යාගේ ගතිය. ඒ වක්‍ර ස්වභාවයෙන් යුතු කෙනාට වක්‍ර වූ ලෝකවල ඉපදෙන්න හැම එක සර්පය වෙලා. දිව දෙකේ ලක්ෂණ තියෙනකොට දිව දෙකේ සත්තු වෙලා. ඒතර අන්න ඒ වගේ ලක්ෂණ තියෙන දැන් අද ලෝක විවාහයේ තියෙන සමහරකට ඔන්න මුලින්ම ඊරිසියාවෙන් කෙනෙකුට බයිනවා ලෝකයේ එක්ක එක ගණන් ගන්නෑ. එහෙම ගණන් ගන්න නැතුන ඊට පස්සේ මොකද කරන්නේ? කපන්න බැරි යත අන්න හිමිනවා. සිප ගන්නවා. එතකොට ඒ ලක්ෂණ තියෙන මනුස්ස ලෝකේ ඉන්නේ මිනිස්සු. එතකොට එයාට යන්න වෙන්නේ වක්‍ර ගතිය නිසා ඒ ස්වභාවයන්. ඒ වක්‍ර ස්වභාවය නිසා එයාට උරුම වෙන්නේ අර දිව දෙකේ තැනක්.
ඒක තමයි ඒ ස්වභාවයට ඒ තැන ගානට දෙනවා. ඇයි ඒකේ තමයි ඒ ලක්ෂණයට තමයි කර්මය සකස් වෙලා තියෙන්නේ. අන්න ඒ නිසා එතෙන්ට යනවා යා. එතකොට ඒකයි මේ කාම ධාතුවේ තියෙන ලක්ෂණ ඒ ධාතුවේ ලක්ෂණයට එයාට තැන සෙට් වෙනවා. ඔබේ වචනෙන් තේරෙන වචනෙන් කිව්වොත් ඔන්න. ඒක තමයි හැටි. ඒක තමයි ලෝක ධර්මතාවය. ඒකයි ලෝකේ ස්වභාවය. එතකොට ඔන්න සත්ත්ව ලෝකේ තිරිසනුන් අතර යනවා. ඊටත් වඩා අඩු ස්වභාවයක් තියෙනවා. ඒ තමයි ඔන්න මේ අසුරයෝ අතර. දැන් අසුර ගති තමයි සමහරලාට කියන අපි මෙහෙම කියන්නේ මම හොඳට හොඳයි නරකට නරකයි. මම ඉතින් පිනුත් කරනවා මම ඉතින් අය එහෙම කතා බතා දෙකක් නැහැ මම ඉතින් අය දීලත් අදිනවා කියලා කියන. ඒ ලක්ෂණ අසුර. ඒකට අසුර ලෝකේ ස්වභාවය නේක පිනට සපෝට් එකකුත් දෙනවා යා. අසුර පිනට ආසයි. පිනට හැබැයි දෙනවා ඊට පස්සේ පොඩ්ඩ හැබැයි එහෙම වෙන්න බෑ අනිත් පැත්තට දෙනවා. ඒ සමහර මිනිසුත් එහෙම ඉන්නේ. පොඩ්ඩ එහෙම වෙන්න බෑ. එහෙම අනක් ගුණක් නැහැ. කිසි මනුස්ස ධර්මයක් නැහැ. එහෙම ගුණයක් නැහැ. එහෙම හිතන්නේ මානුෂීය නේ. ඒ අසුරයෝ. මිහි පිට හිටියත් යන්න ඉන්නේ හෙට. මනුස්ස ලෝකේ ඉන්නේ හැබැයි අසුරේ. ජීවමාන අසුර ලක්ෂණ තියෙනවා. එනේ ඒ යන්නේ යා. එතකොට ඒ ස්වභාවය නියගේ දැන් ධාතුව කියේ මොකද්ද වචනය? ස්වභාවය ලක්ෂණය. ඒ ලක්ෂණ වලට සෙට් වෙන්නේ එතන. එහෙමයි. අසුරේක්. අන්න එහෙ ගියා. ඊට පස්සේ අඩු තැනක් තියෙනවා. ඊට වඩා කොහෙද? දැන් මේ සැප ටික ටික බහුල වේගෙන එන්නේ උඩට එනකොට. ඊට වඩා උන ටිකක් තියෙනවා പ്രേත ලෝකේ. ඊට පස්සේ പ്രേතය අතර ඔන්න මොකක් හරි අසූචි ටිකක් හරි සෙමස් ටිකක් හරි කාලා හැබැයි යාට තව සපෝට් එකක් දෙන්න තැනක් තියෙනවා. මෙහෙන් දෙන්න පින ගන්න පුළුවන්. අසුරයට ගන්න බෑ මෙහෙන් දෙන්න පින. සතාට ගන්න බෑ මෙහෙන් දෙන්න පින. ඊට පස්සේ නිරසතාට ගන්න බෑ මෙහෙන් දෙන්න පින. හැබැයි പ്രേතයට පුළුවන් මෙහෙන් දෙන එක ගන්න. අරගෙන പ്രേතවත් තුල එහෙම තියෙන්නේ. මම දැන් ඇඳුන් නැතුව හිටියා. ඊට පස්සේ ගින්දරට පිච්චුණා. කණ්ඩ නැතුව හිටියා. මෙහෙම වුණා, රෙහෙම වුණා. කටින් පැනුව වැක්කරුණා. ගගව විස්තර කියන්නේ. කියලා ඊට පස්සේ එයා කියන්නේ අනේ මට දානියක් දෙන්න. මං ඊට පස්සේ මේ ලේ බිබී තමයි ඉන්නේ අනිත් අයගේ මුත්‍රා බිබී තමයි ඉන්නේ. අසුචි කකා තමයි ඉන්නේ. අනේ මට ඔයාලා දානියක් දෙන්න සංඝයා උදෙසා ගිහිල්ලා කියලා പ്രേතවත් වල හම්බෙන්නේ. ඊට පස්සේ പ്രേතයා ඒ දානේ අනුමෝදන් වුණාට පස්සේ මොකද්ද කියන්නේ? මට දැන් දිව්‍ය සැප වගේ මහා සැපයක් හම්බලා තියෙනවා. මට ඉස්සර ඇඳුන් නැතු හිටු මට දැන් ඇඳුම් වස්ත්‍ර පහළ වුණා කියනවා. මං ඉස්සර මේ සෙමසුරු කකා හිටු මට හොඳට දැන් දිව්‍ය භෝජන පහළ වුණා. අන්න සැපේ හම්බෙලා දැන්. එතකොට එයාට අන්න ටිකක් හොඳයි. එතකොට ඇයි අර പ്രേත ගතියෙන් යුක්තව හිටපු නිසා. ඒ ලක්ෂණයට අනුව අන්න එයා ගියා. ඒක තමයි බුදුරජාණන්සේ දේශනා කරේ ඒ කර්මයෙන් සත්‍යය බෙදනවා. ඒ කර්මයෙන් සත්‍යය බෙදන්නේ මොකද? එයාගේ චේතනාහම් භික්කවේ කම්මං වදාමි කායේන වාචාය මනස. ඒ කය වචනය මුල් කරගත්තා වූ දෙයින් රැස් වෙන දෙයක් තියෙනවානේ. කය වචනය මුල් කර කය මුල් කරගෙන කෙනෙක් කරන දෙයක් තියෙනවා. ක්‍රියාවක්. වචනය මුල් කරගෙන කෙනෙක් කරන දෙයක් තියෙනවා. ඒ ක්‍රියාවක්. වචනයක් තියෙනවා. ප්‍රකාශනයක්. ඒ ක්‍රියාවට ඒ ප්‍රකාශනයට අනුව ඊට අනුවයට සකස් වෙනවා. එතකොට ඒකයි ඒකති මේ ලෝකයේ තියෙන ධර්මතාවය. ඒක බුදුරජාණන් වහන්සේලා පහළ වුණත් නැතත් මේ ලෝකයේ තියෙන යථා ස්වභාවය. ඒ යථා ස්වභාවය තමයි බුදුරජාණන් වහන්සේ නමක් පහළ වෙලා දේශනා කරන්නේ. මෙන්න මෙහෙම එකක් තියෙනවා. මෙන්න ඒ නිසා බේරෙන්න. මෙන්න ඒකෙන් බේරෙන්න ක්‍රමය. ඒක තමයි කියලා දෙන්නේ. එතකන් ඉතින් නිරේ ඉපදෙන්නේ නැතුව හිටියා නෙමෙයි සත්වයෝ. නිරේ ඊට പ്രേත ලෝකෙ හිටුනේ නැතුව නෙමෙයි කට. අසුරයෝ හිටියේ නැතුව නෙමෙයි හිටියා. දැන් ඒ ස්වභාවයන්ට අනුව ආයුෂය, එයාලගේ වර්ණය, එයාලගේ සැපය, එයාලගේ බලය, ඒ හැමදේම වෙනස් වෙනවනේ. දැන් සමහර විට ඒ ආයුෂය, ඒ වර්ණය, ඒ බලය, ඒ හැකියාව වෙන්නේ එයාට තව එතනින් පල්ලහැට යන්න. මම අපි ගත්තොත් එහෙම අසුර ලෝකෙ ගත්තොත් එහෙම අසුරයාට බලය ඉන්නේ දිව්‍ය ලෝකෙ අල්ලන්න නෙමෙයිනේ. ඒ බලයෙන් එයා ප්‍රයෝජනෙ ගන්න තව කාටට හිංසනයකටනේ. ඊට පස්සේ දැන් പ്രേත ලෝකේ ඉන්න කෙනා දැන් යකෙක් භූතයෙක් වුණොත් යකා කාටවත් සපෝට් කරන්නේ නැහනේ. අවිල භාවනා කරගන්න ඊට පස්සේ දානයක් දෙන්න. එහෙම නැහනේ. ඒ වලක්ව ගන්න නියගේ එයාට ඒ බලය ලැබුණේ ඇත්තටම දැන් ඒක කියන්නේ ඒක මේ වගේ ස්වභාවයක්. දැන් කුරුල්ලෙකුට පියාඹන්න හැකියාව ලැබුණේ හිත දියුණු කරලාද? නෑනේ ඒක උපතත් එක්ක ලැබිච්ච ඒ ස්වභාවයක්. මාළුවට පීනන්න පුළුවන් උනේ. එයාගේ ඒක උපතත් එක්ක ලැබිච්ච දේ. ඒ ගතිය නේ. ඒ ගතිය. ඒක පිනකට ලැබිච්ච එකක් නෙමෙයි. ඒ තමයි ඒ ලෝක ස්වභාවය. ඒ ලෝකේ හැටි.
ඒ අනුවන්නේ ඒකයට ලැබෙනවා. එතකොට ඒකයි ඒකේ ස්වභාවය. ඊට වඩා ඔන්න ටිකක් කාම ලෝකයෙන් ඔන්න ටිකක් හොඳයි කිය හැකි මනුස්ස ලෝකය. ඒ කියන්නේ බුදුරජාණන් දේශනා කළේ මනුස්ස ලෝකය කියලා කියන එක්තරා හන්දියකට හරි දර්ශන දේශනාවක්. එක්තරා හන්දියකට පුද්ගලයෙක් ආවට පස්සේ එයාට පේනවා කියන ඒ තැන් වලට යනවා ඒ අය. දැන් අපි ඒ හන්දියේ ඉන්නකොට ඒ යම් කිසි බිල්ඩින් එකකට උඩකට ඉන්නවා නම් එයා නගලා ඒ හතරමං හන්දියට එන යන අය යා හැරිච්ච දකුණට හැරුණා වමට හැරුණා අනිත් පැත්තට හැරුණා මෙහෙම හැරුණා පේනවනේ. එතකොට ඒ පාර වල වැටලා තියෙන තැන් තියෙනවා කියනවා. ඒ පාර ගිහිල්ලා වැටෙන එකක් කියන ගිනි අඟුරු වලට. ඒක හරිය නිරේ වගේ කියනවා. ඊට පස්සේ එක තැනක් ගිහිල්ලා වැටෙනවා කියනවා මේ අසුචි වලට. ඊට පස්සේ එක තැනක් කියනවා සමහරවිට මේ හොඳට කොලාද තියෙන යන්තම් ගස් කොළන් ටිකක් තියෙන තැනක් කියනවා. ඔය වගේ කියනවා. ඒ වගේ කියලා උපමාවක් දක්වන්නේ බුදුරජාණන් අර ගිනි අඟුරු වල වගේ තමයි කියනවා නිරේ. ඊට පස්සේ අසුචි වල වගේ තමයි කියන പ്രേත ලෝකෙ. ඒක ඔය වගේ බුදුරජාණන් දේශනා කරනවා. එතන මනුස්ස ලෝක බුදුරජාණන් හැඳින්වුවේ එක්තරා සම්දිස්ථානයක්. හන්දියක්. එතනින් එයාට අන්න තීරණය කරගන්න පුළුවන් කොහෙටද යන්නේ කියන එක. ඒතර ඒකයි මේකේ ස්වභාවය අනුව දැන් අපි හිතන් ඉන්නේ දැන් අපි නිරේට මෙහෙම අම්මේ ගිනි දෙල් අරකයි මේකයි කීයක් අකමැති වුණාට එහි ගියාට පස්සේ මේ සිතේ ස්වභාවය කියලා කියන්නේ ඊළඟට මේ කරුණ ඉස්සරහට කතා වෙනවා. තත්‍ර අභිනන්දනි. ඒ තැන සතුටින් පිළි අපිට ඒක හිතා ගන්න බෑ. නිරේ ඉන්න සත ආයාස නිරේටයි කියන එක. ඒක හිතා ගන්න බෑනේ. പ്രേත යාස ආයේ പ്രേත ලෝකෙට දැන් අපිට සෙමසුටි අචූටි කියනකොට අපි කෑරලා කෙලක් ගහනවා. අපිට පිළිකුල් අපිට අප්පිරියයි. නමුත් ඒ සත ආසයකටම. ඒ සිතක ස්වභාවය හරි පුදුමයි. තිරිසන ආසයකටමයි. දැන් ඒක උදාහරණයකට තේරුම් ගන්න මෙහෙම කිව්වොත් දැන් ඔන්න දැන් මේ කාලේ කියනවනේ නිතරම දිව්‍ය ලෝකෙ හිත පිහිටවා ගන්න මනුස්ස ලෝකෙට ආයෙ එන්න එපා කිය කොච්චර කිව්වත් ඔබම හිතලා බලන්නකෝ ආයාස මනුස්ස ලෝකෙටම නේද? මෙහි වැරදුනාට ඊළඟ පාරට ගේම ගහ ගන්න පුළුවන් කියලානේ හිතන්නේ. අන්න ඒ වගේ සිතක සුබ දැන් දිව්‍ය ලෝක යන්න ආස ඒ අයගෙනුත් ඇහුවොත් එහෙම දිව්‍ය ලෝක යන්න ආස අනේ යවව ගන්නවා. හැබැයි ආයෙ හිත යටින් ආසාව තියෙන මොකද? මෙහෙම එන්න. ඒ වගේ තමයි අර ලෝකෙත් ඒ සත්‍යයන්ගේ. ඒක තමයි මේ සිතක තියෙන ඒ අවිද්‍යාවේ ස්වභාවය. එතකොට ඔන්න ඔය විදිහට. ඊට වඩා අන්න කර්මයේ ස්වභාවය අනුව ඒ සකස් කරගත්තා වූ ස්වභාවය අනුව ඔන්න යාට ස්වභාවයක් ලැබෙනවා ඒකාන්ත සැපේ තියෙන. ඇසින් දැක්කොත් දකින රූපයෙන් සැප වේදනාවක්. කනෙන් අහන ශබ්දයෙන් සැපයක්ම. කයට දෙන්න පහසින් සැපයක්ම. අන්න දෙව්ලොව. දැන් මෙහෙත් යම් කිසි සැපයක් තියෙනවා. මෙහෙත් රත්තරන් පාවිච්චි කරනවා තමයි. හැබැයි මෙහෙ රත්තරන් පාවිච්චි කරන්න කට්ට ගන්න ඕනනේ. රස්සාවක් කරන්න ඕනේ, බොසාගෙන් බැනුම් අහන්න ඕනේ, ගුටි කන්න ඕනේ, කුණුවර පහන්න ඕනේ. ඔය වගේ කරලානේ මිනිස්සු රත්තරන් කෑල්ලක් හරි දාගන්නේ. අද වැඩ කර කර. එතකොට ඔහොම කළා දැන් එහි රත්තරන් කුට්ටි පිටින් පහල වෙලා තියෙනවා. එතකොට එයාගේ මෙහි සකස් කරපු දෙයකට අනුව එහි හම්බෙලා තියෙනවා. ඒක තමයි ඒකේ ස්වභාවය කියලා කියන්නේ. ඒ අනුව තමයි යන්න ඕනේ. එතකොට අන්න දැන් මෙහි කායම බීම උනත් හොයා ගන්න ඕනේ බැනුම් අහගෙන අර විදිහට කැත කතා අහගෙන යන්න ඕනේ. අහගෙන ගිහිල්ලා මේ හම්බ කරන දෙයකින් බට්ටියක් කාලා ඉන්නේ. හැබැයි එහි පහල වෙලා තියෙනවා. ඒ හිතන්නේ මොකද්ද පහල වෙන්නේ? දැන් මෙහි වාහනය කියන්න ඕන හැටි බලනකො වාහනයක් ගන්න හැටි බලනකො එහෙ ණය වෙලා මෙහෙ ණය වෙලා ෆිනෑන්ස් එකෙන් උස්සෙයි දන්නේ නැහැ කියලා සමහර රෝද ගලවලා කොට උඩ තියලා තියෙන්නේ. ෆිනෑන්ස් ගෙවන්න බැරි වුණා. ඒ වගේ ස්වභාවයකින් වාහනයක් මනුස්ස ලෝකේ පාවිච්චි දෙව්ලොව වාහන ගන්න කතාවක් ෆිනෑන්ස් කරන්න කතාවක් නැහැ. අතක් හකුළු අතක් දික් කරන වේගයෙන් දික් කළ හැතක් හැකුළු වේගයෙන් යාම තියෙනවා. එතකොට මේ සංස්කාරික ලැබෙන්නේ. ඒක තමයි ස්වභාවයේ ධාතුවේ ලක්ෂණය. ඒ ලක්ෂණය ගන්න මෙහෙතන ඉන්නකොට දෙයක් ඒ ලක්ෂණයට ගන්න මෙතන දෙයක් සකස් කරනනම් ඒ ලක්ෂණයට අදාළ තැනට යනවා. කාන්දමට ඇලෙන්නේ මැටි නෙමෙයිනේ. යකඩමයි ඇලෙන්නේ. ඒතකොට ඒ ලක්ෂණයට අනුව දෙයට යනවා. ඒ ලක්ෂණේ නැත්තම් එයා කොතර පැතුවත් දැන් දේශනාවේ තුල තියෙන හරි ලස්සන දේශනාවක්. පුද්ගලයෙක් කියනවා තෙල් කලයක් අරගෙන. තෙල් කලයක් අරගෙන ඇවිල්ලා මේ තෙල් කලයේ වතුර උඩින් තියලා බිඳිනවා කියනවා. වතුර උඩින් තියලා දැන් වතුර ගිල්ලවන්නේ උඩ තියලා ඒ ජලයේ මතු පිට තියලා ඒක බිඳිනවා කියනවා. බින්දට පස්සේ මොකද වෙන්නේ? කටු ටික යනවා මේ කොහොමත් යටට. තෙල් ටික මොකද වෙන්නේ? උඩ පාවෙනවා. එතකොට පුද්ගලයෙක් කල්පනා කරනවා කියනවා මෙහෙම එම්බා කටු උඩට වරෙන් උඩට එනවද කියලා අහනවා. බුදුරජාණන් එන්නේ නේද කියලා. එම්බා තෙල් යටට ඵලයන් නැහැ. ඒ ස්වභාවය ඒකයි. එහෙමයි. ඒ වගේ කියනවා කර්මය.
යහපත් දේ කරගත්තද ඊට අනුව යා ඉහළ තැනට යනවා කියන්නේ. ඒ කර්මයේ ලක්ෂණයට අනුව කටු මැටි වල ස්වභාවය ඒ බර කියන්නේ ඒකේ ලක්ෂණයන්නේ. මැටි කටු කියලා කියන්නේ බරයි. ඒකේ ලක්ෂණයක්. ඒක යා පැතුවත් නැතත් කිව්වත් ප්‍රාර්ථනා කළත් නැතත් යටටම තමයි යන්නේ. ඒක තමයි ඒකේ ලක්ෂණය. ඒ වගේ තමයි කාම ධාතුව කියන්නේ. එහි ලක්ෂණය. ඒ ලක්ෂණයට අදාළ තැනට අන්නේ අරගෙන යනවා. ඔන්න කාම භවය. එතකොට ඔන්න ඔය වලින් යුතු ඒවට ඒකේ බුදුරජාණන් දේශනා කළේ ওই විදිහට කාම ධාතුව වේපක්ඛංචාන කාම ධාතු විපාක විඳින්න කර්මය සකස් වෙලා නැත්තම් අන්නේ යයිද කියලා නෑ. දැන් අපි ඒ ලක්ෂණ අපිට තිබුණ නැති නිසා අපි දෙව්ලොව ගියේ නැත්නම් මේ මනුස්ස ලෝකෙ ඉන්නේ. එතකොට പ്രേත ගති, නිරේ ගති, සත්ත්ව ගති, අසුර ගති තිබෙච්ච නිසා මේ දැන් ඇවිල්ලානේ. දැන් ඉතින් කරගන්න ලක්ෂණ වලට අනුව එහෙ ගියාට කරන්න දෙන්නේ නැති නිසා තමයි මේ ආවේ. මෙහි ඉඳන් කරගන්න එකට යන්න වෙනවා. එහෙමයි වෙනස් වෙන්නේ. දැන් දෙවිය වුණත් ගිහිල්ලා එහෙ ඉඳන් ඒ ආයේ මනුස්ස ගතිය ඇති කරගත්තොත් මනුස්ස ලෝකේ තමයි. දෙවිය වුණත් එහෙ ගිහිල්ලා බ්‍රහ්ම ගතිය ඇති කරගත්තොත් බ්‍රහ්මේ. දැන් දේශනා ඒ අනුව තමයි යන්න තියෙන්නේ. දැන් ඊට පස්සේ දැන් ඊළඟ එක කියනකොට ඊළඟ භව විස්තර කරනකොට හරි ලස්සනයි. ඒ තමයි රූප භවය. රූප භව කියලා කියන්නේ ධ්‍යාන හතරත් එක්කනේ කතාව තියෙන්නේ. දැන් අපි සරල විස්තර කරන්නේ. එතකොට ඒ වගේම බුදුරජාණන් වහන්සේ මෙතනත් දේශනා කරනවා වගේ. රූප ධාතුව. රූප ධාතුවේ කියන්නේ රූප ධාතුවේ ස්වභාවය. ඒ රූප ලෝකයේ ස්වභාවයක් තියෙනවා. රූප ධාතුව වේපක්ඛංච ආනන්ද විපාක විඳවීම පිනිස කම්මන්නා භවිස කර්මය සකස් කරගෙන නැත්තම් රූප භව පඤ්ඤය රූප ලෝකයයිද නැහැ. එහෙනම් අපි දැන් මේ වෙනකොට දෙවියෝ මේ බ්‍රහ්ම ලෝකෙක ඉන්නේ බෑ. දැන් අපිට එහෙම එකක් තිබෙන්න නිසා තමයි අපි නැත්තේ. හැබැයි මේ ඉඳන් ඔන්න හිතන්න කෙනෙක් භාවනා කරනවා. ඉන්නේ කොහෙද? මනුස්ස ලෝකේ. මනුස්ස ලෝකේ ඉඳගෙන පුද්ගලයෙක් භාවනා කරනවා. භාවනා කරනකොට ඔන්න එයා පඨම ධානලාභියෙක් වෙනවා. ධානලාභියෙක් වුණාට පස්සේ දැන් ඒ ධානලාභී මට්ටම තුල සිටමින් දැන් කය තියෙන්නේ කොහෙද? කාමරේනේ යගේ මනුස්ස ලෝකෙනේ. කාමරේ තියෙන්නේ මනුස්ස ලෝකෙනේ. එතකොට මනුස්ස ලෝකේ දැන් මේ ඉන්නේ. එතන මනුස්ස ලෝකේ ඉන්නකොට අන්න එයාට විපාක මිනිස ඒ මොහොතේ කර්මය සකස් වෙන්නේ කොහෙද? රූප ලෝකේ. ඒ ධානයේ තුල ඉන්න වාසය කරන කාලය තුල. එතකොට යා විපාක පිනිස කර්ම සකස් කරගෙන තියෙන්නේ කොහෙද? ආයේ මෙතනින් යනකොට අතෙන්ටයි. රූප ලෝකෙට. ඒක යා මෙහි අතහැරිනකොට එහි යන්නේ. එහෙමයි මේ කර්මයේ ස්වභාවය වෙන්නේ. ඒක රූප ධාතු කියලා කියන්නේ. රූප භව කියලා කියන්නේ. එතකොට එහි විපාකේ සකස් වෙලා නම් එයාට යන්න. එහි නැත්තම් එතනින් පල්ලෙහා තමයි. ඊට පස්සේ උන රූප භව. ඊළඟට අරූපය. අරූපය කියලා කියන්නේ ඒ සියල් අභිභව අර අපි කතා කරපු අෂ්ට සමාපatti ආදී සමාපatti. ඒත් මනුස්ස ලෝකෙ ඉන්න කෙනෙක් කියලා හිතන්න. දැන් ආලාර කාලාමෙන් අපි දන්න එකම උදාහරණය උද්දකරාම පුත්ත. ඒ වගේ දැන් අපි ධර්මයේ මහලා තියෙනවා. ඊට පස්සේ කාලදේවල තවුසානන් අසිත කාලදේවල දැන් මෙහි ඉන්නකොටම මනෝමය කයින් බඹලෝ යනවනේ. එහෙම. ඒතර බ්‍රහ්ම ලෝකෙ ගිහිල්ලානේ හඳුනගන්නේ දැනගන්නේ මේ අන්න සිදුවත් බෝසත් කුමාරයෙක් මනුලෝ පහළලා කියලා. එතකොටනේ මේ බ්‍රහ්මයෝ ප්‍රීතිഘോഷා කරනකොට යහන්නේ ඇයි කියලා. නමුත් කය තිබ්බේ මෙහි. දැන් ඒ කය මෙහි තිබිලා ඒ අනුව කටයුතු කරාට පස්සේ දැන් ඒ කාලදේවල තවසට උනම තේරුණානේ දැන් මගේ විපාකයේ පිනිස කර්මයේ සකස් වෙලා ඒකනේ හඬන්නේ. එහෙම. මගේ විපාකයේ සකස් වෙලා තියෙන යාම කියනවනේ. කොහෙද? අරූප ලෝකේ. මට ඒ නිසා බුදුරජාණන් වහන්සේ නමගේ ධර්මයක් අහන්න හැකියාවක් නැහැ කියන. ඒකනේ යන්නේ දැන්. ඒකයි ඒ මෙහි කය තිබුණට මෙහෙන් චුත වෙනකොට අන්න විපාක සකස් වෙලා තිබුණේ අරූප තලයකට. එතකොට ඒ සංඥාව නැති අරූප තලයකට සකස්. ඒ අනුවන්නේ එහි ගියා. ඒකයි මෙහි ස්වභාවය. එතකොට ඒ අනුව කර්ම ඒකයි මේ තුල තියෙනවා කියලා කියන්නේ දැන් අපි අහලා තිබුණ කර්මානුරූප පසුබිමක් තියෙනවා කියලා කියන්නේ අන්න ඕකයි. ඒක තමයි මේ කර්මානුරූප පසුබිමින් තීරණය කරවන්නේ ඔහු උපදින්නා වූ භව තලයයි. කාම භව තලයක්ද? රූප භවයක්ද? අරූප භවයක්ද කියන එක තමයි කර්මයෙන් තේරුම් කරවන්නේ. ඒකයි මේ කර්මයක ස්වභාවය බලපානවා කියලා කියන්නේ හැමදේටම. නැත්නම් ඔය වචනේ තමයි හැමදේටම හිතාගෙන සමවම කියන්නේ ඉගෙන ගන්නටත් කර්මය, රස්සාවටත් කර්මය, නෝනටත් කර්මය, බබාටත් කර්මය ඔහොමනේ යන්නේ. කර්මයක පසුබිමක් තියෙනවා. නැතුව නෙමේ. එයා ඒක 100%ක්ම ගිලින්නේ ඔන්න ඔය ස්වභාවය නිසා. නමුත් මේ කතා කරන්නේ නැවත උපතක් පිණිස. කර්මයේ පසුබිමක් ඒකාන්තයෙන් බලපානවා කියන එක. ඒකයි මෙහි ස්වභාව ලක්ෂණය වෙන්නේ. ඒතර ඔය අනුව තමයි
මේ කාම භව, රූප භව, අරූප භවයන් ගැන තීරණය වෙන්නේ. දැන් ඒ අනුව දැන් බුදුරජාණන් වහන්සේගේ දේශනාවේ මෙතෙන්ට මේ ලස්සන ඒ වාක්‍ය එනවනේ මොකද්ද? කාම ධාතුව විපක්ඛං චානන්ද කම්මනා භවිස. කර්මය. ඒ කර්මය කියවන චේතනාව. නැත්නම් ඒකට කියනවා සංස්කාරය කියලා. ඒ සංස්කාරය ඒ චේතනාව තමයි යන බලපෑම. ඒ චේතනාවෙන් එයා සකස් කරගත්තා උදේ. ඒ චේතනාව මෙහෙवला සකස් කායිකව ක්‍රියා කරපු දේ. චේතනාව මෙහෙवला වචනයෙන් ක්‍රියා කරපු දේ. යහපත හෝ අයහපත වෙන්න පුළුවන්. දැන් ගොඩක් අය මේකත් කියන්න ඕන. ගොඩක් අය උතනින් අල්ලගන්නේ චේතනාව කියන වචනේ විතරනේ. එහෙම. ධර්මයේ නිකන් ධර්මයේ තියෙන්නේ කොහොමද? චේතනහම් බික්කවේ කම්මං වදාමි. ඔච්චරයි විචරණේ එයාගේ විග්‍රහය තියෙන්නේ. එතනින් එහා පද ටිකක් තියෙනවා කියලා එයා දන්නේ නැහැ. බුදුරජාණන් දේශනාවේ චේතනහම් බික්කවේ කම්මං වදාමි. හරි. කායේන වාචය මනස කම්මං කරෝති. කර්මයක් කරයිද? චේතනාව මෙහෙවමින් කර්මයක් කරයිද? චේතනහම් බික්කවේ කම්මං වදාමි. චේතයිත්වා කම්මං කරෝති. ඒ චේතනාව මෙහෙවමින්. අන්න ඒ චේතනාව මෙහෙවමින් කර්මයක් කරයිද? චේතයිත්වා කම්මං කරෝති. කායේන වාචය මනස. කාය වචනේ මුල් කර. එතකොටයි අන්න ඒක කර්ම විපාක විඳවීම පිණිස කර්මයක් බවට පත් වෙන්නේ. හිතින් හිතුවා කියන පමණින් නෙමෙයි. ඒක තමයි මිනිස්සු ඕක වරද්දගන්නේ. වරද්දගෙන තමයි කියන චේතනාව හිතපු ගමනුත් මේ සතා මැරලානේ. චේතනාව හිතපු ගමනුත් දැන් මම බීලා එහෙනම් ඉතින් කසිප්පු බොන්න අමුතුවෙන් බාර් එකට ගිහිල්ලා බාර් එකේ කසිප්පු නැහැනේ. කොහෙද මේ ওই විස්කි බෙන්ඩි ගහන්න මේ බාර් එක ගානේ ගිහිල්ලා හිටන් ඉන්න ඕනේ නැහැනේ. එතකොට එහෙනම් ඉතින් හිතෙන් හිතුවනම් හරිනේ. ප්‍රශ්න ඉවරයිනේ දැන්. ඒකයි මනුස්සයට ඕවතේ දැන් ධර්මයට මහා ලොකුවට කතා කරන්න දන්නවා. පොඩි දේ විග්‍රහ කරගන්න දන්නේ. ඒකයි අද මනුස්සයට වෙලා තියෙන්නේ. නමුත් මෙතන තිබෙන්නේ කායිකව සහ වාචසිකව ක්‍රියාවක් එකතු වෙන්න ඕන. ඒ ක්‍රියාව එකතු වීම තමයි අන්න කර්මයේ බවට පත් වෙන්නේ. ඒ කායිකව වාචසිකව ක්‍රියාව යහපත් අයහපත් කරවන්නේ අන්න චේතනාව. චේතනාව යහපත් නම් අන්න යහපත්. චේතනාව අයහපත් නම් ඒක අයහපත් දෙයක්. චේතනාව මත තමයි යන තීරණය වෙන්නේ. ඒක තමයි බුදුරජාණන්සේ අහන්නේ චේතනාව කොහොමද කියලා. ඒ චේතනාව කොහොමද කියන එක තමයි තේරුම් ගන්නේ සතා මරණ සිතුවිල්ලද තිබ්බේ. සතා මරණ නැති සිතුවිල්ලද තිබ්බේ. ඒක තමයි චේතනාවෙන් බලන්නේ. ඒකයි ඒකෙදි තීරණය කරන්නේ. ඒ සතා මරණ නැති සිතුවිල්ල තිබුණා කියලා ඒකෙන් කර්මයක් රැස් වෙලා නැතුව නෙමෙයි. සතා මරණ නැති සිතුවිල්ල තිබුණා කියන එකෙත් කර්මයක් රැස් වෙලා. සතා මැරුවා කියන එකලුත් කර්මයක් රැස් වෙලා. එහෙම. කර්මය කියන එක බෙදෙනවනේ. පුඤ්ඤාභි සංස්කාර, අපුඤ්ඤාභි සංස්කාර, ආනඤ්ඤාභි සංස්කාර. පුඤ්ඤාභි සංස්කාර පැත්තෙන් තමයි දෙව්ලොවල් වලට අරගෙන යන කතන්දරේ තියෙන්නේ. මනුලොව වල අරගෙන යන කතන්දරේ. පුඤ්ඤාභි සංස්කාර පිනත් එක්ක. දෙව්ලොව මනුලොව ওই දෙකනේ සුගතිය කියලා කියන්නේ. පිනෙන් പ്രേතේ ලෝකයකට යන්නේ නැහැ. පිනෙන්කින් මේ අසුරෙක් වෙන්නේ නැහැ. පිනකින් මේ නිරසතෙක් වෙන්නේ නැහැ. පිනකින් තිරිසනෙක් වෙන්නේ නැහැ. පිනක මූලිකත්වයේ තියෙන සුගතියේ උපතකට. ඒකාන්ත කොට. එතකොට මේ පිනෙන් තමයි අන්න එයාව සුගතියක් කර අරගෙන. ඒක පුඤ්ඤාභි සංස්කාරය කියන්නේ. අපුඤ්ඤාභි කියන්නේ පව. පවෙන් තමයි යන්නේ සතර පායගාමී වරන් යන්නේ. ආනෙන්ජින් තමයි රූප අරූප තල වලට අරන් යන්නේ. එතකොට ඒකයි මේ කර්මයේ ස්වභාවය. ඒකයි කර්මය කියන වචනේ එකට දැම්මේ. කොහොමද කාම ධාතු විපකන කම්මනා භවිස්ස. ඒතර කර්මය කියන එකක් තියෙනවා. ඊට පස්සේ රූප ධාතුවේ කර්මය කියන එකේ පසුබෑමක් තියෙනවා. ඊට පස්සේ අරූපයේත් කර්මය කියන එකේ පසුබෑමක්. ඒ කර්මය කියන පසුබෑම තමයි ඒ කර්මය කියන වචනයේම තමයි තව ඊටු කොටසක්. ඒක දැන් අපි දේශනා මෙහෙම අහලා තියෙනවා. සත්තු මරන්න එපා. සත්තු මරුවොත් නිරී තිරිසන් ලෝකෙ ගිහිල්ලා විඳවල වෙilla මනුස්ස ලෝකේ යාගේ ඒ කර්මයේ අඩු ටික අවසාන ටික තමයි ගෙවන්නේ කියනවා. අන්න ආයුෂය අඩු වෙලා. එහෙම ස්වභාවයක් තියෙනවා හරිය. ඒ තමයි ලෝකේ ධර්මතාවය. මොකද ඒ ස්වභාවයෙන් දෙව්ලොවට අදාළ කරුණක් නෙමෙයි. ඒක මනුලොවට. ඒකයි චූලකම විභංග සූත්‍රයේ බුදුරජාණන් දේශනා කළේ මනුලොවා කල්හි කියලා. එතන දෙව්ලොව ගිය කල්හි කියවෙන්නේ ඒක මනුලොවට අදාළ කතාවක්. එතකොට ඒක මනුලොවින් ඉවරයි. ඊට පස්සේ දේශනාවේදී ඒ කර්මානුරූප පසුබිම. මොකද මේ කර්මය කියන එකේ ස්වභාවය කියන එක කර්මයන්ගේ විපාක විෂය අචින්ත්‍යයි.
ඒක අපිට රහතන් වහන්සේලාට ඔබට කාටවත් ගෝචර එකක් නෙමෙයි. ඒ ගෝචර වන්නේ මේ ලෝකයේ එකම එක උතුමන් වහන්සේ නමකට පමණයි. මේ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන්ට පමණ ඒ කර්මයන්ගේ විපාක විෂය විග්‍රහ කරමින් තියෙන. අපිට තියෙන්නේ මේ විදිහට ශාස්ත්‍රඥාසේ දේශනා කරා වූ ඒ පරයයට අදාළ කොටසේ විග්‍රහය පමණයි. ඒක තමයි මේ අපි විග්‍රහ කරන්නේ. ඒක තමයි බුදුරජාණන් දේශනාවේ තියෙන විදිහට. ඔන්න කාම භව ස්වરૂපේ. එතකොට රූපයන්ගේ ඒ රූපතලයේ ඉඳලත් ඒ රූපතලයක ඉඳලත් එයාගේ ඒ රූපතලයේ එහි විපාක විඳවීමේ අවසානයෙන් පස්සේ ඔහු පිරිහීමකට ලක් වුණොත් එතනින් එයා චුත වෙලා එන්නේ ආයේ දුගතියකට. දුගතිය කියලා කියන්නේ එක්ක කාමතලයෙන් එක්කට. රූපතලයක ඉන්න කෙනා හෝ අරූපතලයක ඉන්න කෙනාට හෝ අරූපතලයේම ගම ඉහළම කෙනෙක්. අරූපතලයේ ඉන්න කෙනාගේ ප්‍රහාණ ඒ අරූප ධානයේක ඒ කර්මයේ විපාකයේ විදීම අවසානයෙන් පස්සේ ඔහු සිත දියුණු කරගෙන මගබල අවබෝධයක් එහෙදි කරගත්තේ නැත්නම් එයාට ඊට පස්සේ ඉන්න තියෙන තල දෙක තමයි එක්ක රූපයක් එක්ක කාම භවයක්. කාම භවයේ ඉන්න කෙනාට එක්ක එන්න තියෙන තලය තමයි මොකද රූප භවයේ ඉන්න කෙනාට එක්ක එන්න තියෙන්නේ ආයේ එක්ක එතනින් දියුණු කරගත්තොත් එක්ක අරූපයකට මගපලයක් ලැබුවොත් එක්ක නිවනකට යන්න නිවන සාක්ෂාත් කරගන්න පුළුවන්. නැත්තම් ඒ ස්වභාවයෙන් මිතුත් ආයෙක රූපයටමයි. එහෙම නැත්තම් එතනින් දුර්වලනොත් එයා මේ කාමයටමයි. කාම භවය. දැන් දිව්‍ය ලෝකෙත් ඒකනේ බුදුරජාණන් දේශනා කරන්නේ. දැන් චුති සූත්‍ර තියෙනවනේ සංයුත්ත නිකායේ. චුති සූත්‍රවල දේශනා කරන්නේ කොහොමද? දෙව්ලොවත් බුදුරජාණන් නීසිලට පස් ටිකක් ගන්නවා. අරගෙන බුදුරජාණන් දේශනා කරනවා පින්වත් මහණෙනි මගේ මේ නියසල මත තිබෙන පස්ද වැඩි මහ පොළවේ තියෙන පස්ද වැඩි කියලා. මහ පොළවේ තියෙන පස් ස්වාමීන් භාගතුනස වැඩි කියනවා. නිරේ තියෙන මේ මොකද මේ නියපොත්තේ තියෙන පස් ඊටම ස්වල්පයි කියනවා. එතකොට අහනවා එතකොට බුදුරජාණන් දේශනා කරනවා මේ නියසිල මත තිබෙන පස් ටික වගේ ඊටම පොඩ්ඩක් තමයි පින්වත් මහණෙනි දෙව්ලොවින් රැකවරණය සලසාගෙන එතනින් ඉහළට ගමන් කරන්නේ. මහ පොළොව වගේ මහා ප්‍රමාණය දෙව්ලොවින් චුත වෙලා එන්න කියනවා. ආයේ මේ කාම ලෝකයකටම එක්ක මනුස්ස ලෝක එක්ක එතනින් පල්ලහැට. එතකොට ඒකයි මේ දෙව්ලොව යනවා කියන එක මේ බස් එක නැගලා කොළඹ යනවා වගේ දැන් අද අපි කියන විදිහට මිනිස්සුෙකුට හිතෙන්නේ නිකන් පොළොන්නරුවෙන් ඉන්නවා නම් කෙනෙක් පොළොන්නරුවෙන් කොළඹ බස් එක නෙලා කොළඹ එනවා වගේ වැඩක් කියලා දෙව්ලොව යනවා කියන්නේ. මේ දෙව්ලොව යනවා කියන්නේ මේ කොළඹ එනවා වගේ වැඩක් නෙමෙයි. මල්ලක් කරේ ගහගෙන. ඒකට ගුණයක් තියෙනවා. මොකද දැන් දෙව්ලොව දැන් අපි ගත්තොත් එහෙනම් මනුස්ස කාමයේ තියෙනවනේ. මනුස්ස කාමයත් එක්ක සසඳනවා බුදුරජාණන් දිව්‍ය කාමය. බුදුරජාණන් අල්ලට පොඩි ගල්කට හතක් ගන්නවා. අරගෙන අහනවා පින්වත් මහණෙනි මගේ මේ අල්ල මත තිබෙන අත්ල මත තිබෙන ගල්කට පොඩි ගල්කට හත ඔබට පේනවද? එහෙමයි ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ. එතන ඔබට පේනවද අර ඈත තියෙන හිමාල පර්වත රාජය? එහෙමයි ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ. හිමාල පර්වත රාජයාද විශාල මේ පොඩි ගල්කට හතද කියලා. ස්වාමීනි ඔය පොඩි ගල්කට හත හිමාල පර්වත රාජයත් එක්ක සසඳන්නවත් බෑ ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ. එතකොට බුදුරජාණන් දේශනා කරනවා මනුස්ස කාමය කියන්නේ පින්වත් මහණෙනි මෙන්න මේ වගේ ඊටාම සුළු ප්‍රමාණයක් කියන මේ අල්ලේ මත තියෙන. එහෙම. දිව්‍ය කාමය කියන්නේ අන්න අර වගේ කියන. එහෙම. හිතලා බලන්නකෝ මේ ගල් කැට හත වගේ ප්‍රමාණයට මෙහෙම කුහකකම් කරගන්නවා නම් කපන්න බැරි අත් මෙහෙම සිඹ සිඹ ඉන්න මිනිස්සු ලෝකයක මිනිස්සු මේ දෙව්ලොව නිකන් විහිළුනේ වුණා මොන්ටිසෝරි කතානේ. එතකොට ඒකයි ගුණයකින් යනවා කියලා කියන්නේ. එතකොට මේ කාම සැපේ මෙහෙම අරගන්න දැන් මේ තියෙන රත්තරන් බඩු කෑල්ල මෙහෙම අතහැර ගන්න බැරිව දිව්‍ය අර කුට්ටියක් වගේ පහල වෙලා තියෙන රත්තරන් කුට්ටියක් අතහරියද? එතකොට ඒකනේ දෙව්ලොවක ගියාට පස්සේ දේශනාව තුලක් තියෙන්නේ. ඒ කෙනාට ආපු තැන ඔක්කොම අමතක වෙලා යනවා කියලා. දැන් බලන්නකො ඒක සරලව තේරුම් ගන්න දෙවියගේ කතාව අයින් කරමුකෝ. මිනිස්සේ ලෝකෙම ගමුකෝ. ඔන්න මොකුත් නැති ඔහේ නිකන් මම මේ පහත් කරනවා නෙමෙයි. උදාහරණයක් මම කියන්නේ. ඔන්න අපි හිතමු මෙහෙම කෝච්චිය කඩල විකුණන ළමයෙක් ඉන්නවා. උදාහරණයක් මම. කතාව. කෝච්චිය කඩල විකුණන ඉන්න කොල්ලට එකපාරම හිතන්නකෝ ලොකු හොඳ දැන් කෝච්චිය කඩල විකුණන ඉන්න කොල්ලට තියෙන නිකන් 1100 එකක්නේ. ෆෝන් එකක්. එතකොට කෝච්චිය කඩල විකුණන් ඉන්නේ 1100 එකක් පාවිච්චි කරපු කඩල විකුණන් ඉන්නේ කොල්ලට. එකපාර හොඳ ලක්ෂ ගානක මොකද්ද Apple ෆෝන් එකකුයි. හොඳ ලස්සන Range Rover එකකුයි අරන් දුන්නාට පස්සේ මේ යකාට දිරවනවා දෙක. සරල උදාහරණයක් මම කියන්නේ මනුස්ස ලෝකෙත් එක්ක ගත්තා. නිකන් හොඳ සුපිරි ලක්ෂරි ගේකුයි හම්බුනහම මෙයාට නිකන් ලේවමනිය ගියේ නැත්තම් පුදුමයිනේ.
දරා ගන්න අමාරුයි. අන්න ඒ වගේ සිතේ විකෘතියකට පත් වෙනවා කියනවා බුදුරජාණන් වහන්සේ දෙව්ලොව ගියාට පස්සේ දෙවියටත් සිත මේ ආපු තැන. ඊට පස්සේ දෙවුරු තමයි කියන උදව් කරන්නේ. ඔයා ආවේ මෙහෙම පිනක් කරලා. ඔයා ආවේ මෙහෙම එකක් කරලා. ඔයාට ලැබුණේ මෙහෙම එකකින් කියලා කියනකොට එහෙම හැම දෙවියෝ අනේ හණියක ගාමේ වැඳගෙන යන්නේ නැහැ කියනවා. එහෙමත් කෙනෙක් තමයි අනේ ඔවුනේ කියලා නැවත සිහිය පිහිටවගෙන ධර්මයේ හැසිරෙන්නේ කියනවා. මනුස්ස ලෝකෙත් එහෙම දැන් ඒ කෙනාට ඒ ආපු தත්ත්වය මතක් කරගත්තොත් ඔහෙට උදව් කළේ අරයනේ. දැන් අර කඩල ළමයාම ගැනම හිතමුකෝ අපි. දැන් ඔයාට ඔය ෆෝන් අරන් දුන්නේ. ඔයාට ඔය වාහනේ අරන් දුන්නේ. ඔයාට ඔය ලක්ෂරි ගේ අරන් දුන්නේ. ඔයාට ඔය විදිහට රටවල් යන්න උදව් කරේ අරයා නේද කියලා හිතනකොට කියලා යාට පස්සේ හිතෙනවනේ. කාලයක් යනකොට. ඊට අමතක වෙනවා යාට. ඒ වගේ තමයි දෙයියටත්. අමතකුණා කියන්නේ එතනින් පල්ලෙහ තමයි. මෙයත් එතනින් පල්ලෙහට තමයි. ඕක තමයි යථාර්ථය. ධර්මයට අනුව අපිට කියන්න තියෙන්නේ. ඒ නිසා හිතක් දියුණු කරගන්න නැතුව කොහෙ ගියත් කාපෝතේ තමයි. ඒක තමයි ඇත්ත. සිතක දියුණුව තමයි ඒකාන්ත පුද්ගලයාගේ දියුණුව කියලා කියන්නේ. බ්‍රහ්ම ලෝකෙ ගියොත් ඉතින් ඊට වඩා කාමයේ මාත්‍රයක් නෑ. ආය කාමයේ ගැන හිතේ බඹත් ඉතින් පල්ලෙහාට තමයි. බ්‍රහ්මයා කියලා මොකද මගපල ලැබලා යන එකක් නේ. මගපල ලැබලා ගියොත් විතරයි යහුට ඒකාන්ත රැකවරණයක් තියෙනවා කියලා කියන්න පුළුවන්. එහෙම නැතුව මේ ගිය පමණින් අහනවා නම් එහෙනම් මනුස්ස ලෝකෙත් හොඳට ධර්මයේ අහලා තියෙන්න ඕනේ. එහෙනම් මනුස්ස ලෝකෙදිත් ධර්මයට යා මනා කීකරුකමක් තියෙන. එහෙම නැතුව මේ නිකන් හැං හොයි ගාලා මේ අර ඒ ටයිප් එකෙන් ඉඳලා මේ යන අයට මෙතනින් පළහෙන මොකද ඔබ වේවා මම වේවා මේ දිවුලව ගිහිලා ආපු නැති අය. ඔබ මම අපි හැමෝම ඉපදුන්නේ නැත් එක ලෝකෙක විතරයි. ඒ අනාගාමි උතුමන් වහන්සේලා ඉපදෙන බ්‍රහ්මතලයේ විතරයි. මොකද අනාගාමි වෙලා හිටියේ නෑනේ. මේ සසරේ ආපු ගමන් අනිත් ඔක්කොම තැන්වල ඉපදෙලා තියෙනවා කියන්නේ. ඒතර 아무තු තැනක් නෙමෙයි. සක්දෙව් ඉඳලා ඔබත් ඉඳලා තියෙනවා. මාත් වෙලා ඉඳලා සක්‍රියා වෙලා ඔබත් ඉඳලා තියෙනවා. මාත් ඉඳලා තියෙනවා. ඒ සක්විති රජු වෙලා ඔබත් ඉඳලා තියෙනවා. මාත් ඉඳලා තියෙනවා. අපි දැන් කඩිගුල දිහා බලපුවාම බුදුරජාණන් සම්සිනා උදානය පහළ වෙන්නේ. මේ කඩිගුලේ සක්විති රජතුමා. එයා වෙලාද ඉඳලා නැති කෙනෙක් නැහැ කියනවා. සක්විති රජතුමාගේ සැපයත් එක මනුලෝ උපරිම සැපය. උපරිම පංචකාමයේ. ඒතර ඒ කඩියන්ගෙන් දිහා බලපුවාම සක්විති රජු වෙලා ඉපදිලා නැති කඩියෙක් හොයාගන්න නැත්තම් මේ මනුස්ස ලෝකෙ මේ බණ කියන අපි ගැනයි බණ අහන ඔයාලා ගැනයි අනිත් මේ පේන ඉන්න මිනිස්සු ගැනයි කවර කතාවද? කඩියොත් එක්ක සසඳනකොට කඩියන්ටත් එහෙම වුණා නම් අපි ගැන කවර කතාවද? ඒ නිසා හිත දියුණු කරගන්න. සිතේ දියුණුව තමයි පුද්ගලයෙක් ලස්සන කරන්නේ. ඒ නිසා මනුස්ස ලෝකේ හිටියට වඩන්නේ මනුස්ස ගුණේ තියෙන්න ඕනේ. මනුස්ස ගුණේ නැතුව මනුස්ස ලෝකේ ඉන්න පුළුවන් අමනුස්සයෙක් වගේ ප්‍රේතයෙක් වගේ ඊට අනුව යන්න වෙයි. ඒක තමයි භවයෙන් කරවන්නේ. ඒ කාම ඒ ධාතුවෙන් කරවන්නේ. ඒ නිසා ඒ ධාතුවකට හසු නොවි යහපත් ධාතුවක ස්වභාවය ඇති කරගත්තොත් ලස්සන ජීවිතයක් සැපසේ මේ මගපල අවබෝධයක් කරා යාමේ වාසනාව ලැබෙයි ස්වාමීන් වහන්සේ. ඒක තමයි කියන්න තියෙන්නේ. එහෙමයි ස්වාමීන් වහන්සේ. පින්වතුනි මේ ධර්මය පුරුදු කරන කෙනෙකුට මේ තියෙන කාමය අතහරින්න ඔහුගේ මානසිකත්වයේ ඔහුගේ චින්තන ශක්තිය ඇති වෙනවා. ඉතින් එහෙම කළොත් තමයි එහෙම හැකියාවක් අපිට තිබ්බොත් ඒ වගේම තමයි මේ ಗುಣධර්ම අපිට පුරුදු කරගන්න පුළුවන් වුණොත් තමයි අපිට සුගති සැපේවත් අපිට ලබා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් අද දවසේදී අපේ පින්වත් ස්වාමීන් වහන්සේ භවය පිළිබඳව අපිට විස්තර කරලා දුන්නා. ඉතින් පින්වත් ස්වාමීන් වහන්සේට අපි පුණ්‍යානුමෝදනා සිදු කරනවා. අපිට මේ උතුම් දහම් කාරණා පැහැදිලි කරලා දීම සම්බන්ධයෙන් අපේ පින්වත් ස්වාමීන් වහන්සේ නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා. අපගේ පින්වත් ස්වාමීන් වහන්සේටත් උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කර ගැනීමේ වාසනාව උදා වෙත්වා. සාදු සාදු සාදු. පින්වතුනි මේ ආකාරයෙන් අද දවසේදීත් වේදල්ල සදහම් පිළිසඳර නිමාවටපත් වෙනවා. ඉතින් ඊට ප්‍රථමයෙන් අපි අනුග්‍රාහක පින්වතුන් වෙත අපි පුණ්‍යානුමෝදනාව සිදු කරමු. අද දවසේදී වේදල්ල සදහම් පිළිසඳර සඳහා විකාශන දායකත්වයේ දරුවේ 303 B කොස්ගහවත්ත පාර අස්ගිරිය ගම්පහ යන ලිපිනේ පදිංචි පින්වත් VM රාමනායක මහත්මිය සහ නම්බර 59 වැබඩ පාර මීගම යන ලිපිනේ පදිංචි ජයන්ත සිරිවර්ධන මහතා විසින් රැස් කර ගන්නට යෙදුණු සියලුම පුණ්‍ය ධර්මයන් ප්‍රථමයෙන්ම අනුමෝදන් කරමු. අපි සියලු දෙවියන්ට සියලු දෙවියෝ මේ පින් සතුටින් අනුමෝදන් වෙත්වා. දෙවියෝ දිව්‍ය ආශිසුරින් වැඩෙත්වා. දෙවියන්ගේ දෙහිමි රැකවරණය අද දවසේදී මේ වේදල සදහම් පිළිසඳර සඳහා
විකාශන දායකත්වයේ දරූ සියලු පින්වතුන් හට සලසා දෙත්වා දෙවියන්ට උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කර ගැනීමේ වාසනාව උදා වෙත්වා. රැස් කරගන්නට යෙදුණු සියලුම පුණ්‍ය ධර්මයන් අනුමෝදන් කරමු. ගුරු දේවෝත්තම කල්යාණ මිත්‍ර පින්වත් ලොකු ස්වාමින් වහන්සේට මේ පුණ්‍යානුමෝදනාවෙන් අපගේ පින්වත් ගුරු දෙවිඳුන් නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා, චිරජීවනයේ ලබත්වා. පින්වත් ලොකු ස්වාමින් වහන්සේටත් උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කර ගැනීමේ වාසනාව උදා වෙත්වා. රැස් කරගන්නට යෙදුණු සියලුම පුණ්‍ය ධර්මයන් අනුමෝදන් කර මිය පරලෝකීය ඥාතීන්ට 2020 ඔක්තෝබර් මාස 18 වන දින මිය පරලෝකයේ එඩ්වින් රාමනායක පියාණන්ට මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ වගේම මාලිනී රාමනායක මෑණියන්ගේ නමින් මිය පරලෝකීය දෙමව්පියන්ටත් ඥාතීන්ටත් සුනිල් කුමාරසිංහ සහෝදරයා විජිත රෝහණ කුමාර රාමනායක පුතුණන් ඇතුළු මියගිය සියලුම ඥාතීන්ට මේ පින් අනුමෝදන් වෙත්වා. අනන්ත සසර පුරා මිය පරලෝකයේ සියලුම ඥාතීන්ටත් මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ සියලුම මියගිය ඥාතීන් පරලෝ වශයෙන් සුවපත් වෙත්වා, සැපවත් වෙත්වා, වහවහ සසර දුකින් අත් මිදෙත්වා. රැස් කරගන්නට යෙදුණු සියලුම පුණ්‍ය ධර්මයන් අනුමෝදන් කරමු. සුජීවත සිටින සියලු පින්වතුන්ට අද දවසේදී වේදාල සදහම් පිළිසඳර සඳහා විකාශන දායකත්වයේ දරූ අංක 303B කොස්ගහවත්ත පාර අස්ගිරිය ගම්පහ යන ලිපිනේ පදිංචි පින්වත් VM රාමනායක මහත්මියටත් නම්බර 59 වැබඩ පාර මීගමු යන ලිපිනේ පදිංචි ජයන්ත සිරිවර්ධන මහතාටත් මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ වගේම සුජීවත සිටින මාලනී රාමනායක මෑණියන්ට මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ පින්වත් මෑණියන් නිදුක් නිරෝගී සුවපත් භාවයේ චිරජීවනයේ ලබත්වා. ඒ පැමිණ තිබෙනා වූ කරදර බාධා සියල්ල දුරින්ම දුර වේවා. ඒ වගේම දායකත්වයේ දරූ සියලු පින්වතුන්ටත් එම පවුල්වල සිටින සියලුම දෙනාටත් ඥාති හිත මිත්‍රාදීන් සියලුම දෙනාටත් මේ පින් අනුමෝදන් වෙත්වා. තුනුරුවනේ අනන්ත ගුණානුභාවයෙන් මේ සියලු පින්වතුන් නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා, චිරජීවනයේ ලබත්වා. කරන කියන යහපත් කටයුතු, රැකිරක්ෂා කටයුතු, දූදරුවන්ගේ අධ්‍යාපනික කටයුතු ਸਰව ප්‍රකාරයෙන්ම සාර්ථක වේවා. ඒ සියලු පින්වතුන්ටත් උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කර ගැනීමේ වාසනාව උදා වෙත්වා. රැස් කරගන්නට යෙදුණු සියලුම පුණ්‍ය ධර්මයන් අනුමෝදන් කරමු. අද දවසේදී මේ උතුම් දහම් කාරණා අපට පැහැදිලි කරලා දුන්න අපගේ පින්වත් ස්වාමීන් වහන්සේටත් මහමෙවුනා වාසී, ලක්වාසී, ලෝවාසී සියලුම පින්වත් ස්වාමීන් වහන්සේලාටත් මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ වගේම අනගාരികා මෑණියන් වහන්සේලාටත් අනගාരിക උපාසක දූපුතුන්ටත් මේ පින් අනුමෝදන් වෙත්වා. ශ්‍රද්ධා කාර්ය මණ්ඩලයේ සියලුම දෙනාටත්, ශ්‍රද්ධා මාසික ධර්ම දාන සමාජිකයන්ටත් මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ වගේම ඔබ අප සියලුම දෙනාටත් මේ පින් අනුමෝදන් වෙලා තුනුරුවනේ අනන්ත ගුණානුභාවයෙන් ඒ ඔබ අප සියලුම දෙනාත් නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා, චිරජීවනයේ ලැබේවා. ඔබ අප සියලුම දෙනාටත් උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කර ගැනීමේ වාසනාව උදා වෙත්වා. සාදු සාදු සාදු. හැම දිනාටම තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. මෙවැනි වටිනා ධර්ම දේශනා ශ්‍රවණය කිරීමට ශ්‍රද්ධා ඩේලි YouTube චැනලය සබ්ස්ක්‍රයිබ් කරන්න.